මට ආරංචි වුණා සීන මහත්තයා ආපහු ආවා කියලා. ඔව් මම ට්‍රාන්ස්ලේට් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. මේ එතන ඉඳලා ගස්සින් නවතිනවා. සීන මහත්තයා හැමදාම වුණත් මේ හිටියට කමක් නැහැ. හැබැයි අපේ පොඩි බේබි ගැන හිතන්නේ නැතුව. මම හැමදාම හිතින් අමතක කරලා තියෙනවා. සීන මහත්තයා කිව්ව කාරණාවක් දැන් අපිට ඔප්පු වුණා. ඒ මොකද්ද? මාලිංග මහත්තයා ගැන. මාලිංග මහත්තයා කසාද බඳින්න හිටිය කෑනු ළමයාගේ මාමා කෙනෙක් මේ හොයාගෙන ආවා. ඒ ළමයා දැන් අසනීපෙන්ලු. දැන් ඉන්නේ මානසික රෝහලක. මිනිස්සු ආදරය කරන්නේ ආදරයට නෙමෙයි මහත්තයෝ, දේපොළවලට. මම උත්සාහනේ කදින්නේ මයින්ඩ් එක අප්පු. මම සසන්දි ආදරය කරයි කියලා මමයි දන්නේ. ඒක කවදාද දවසක අප්පුට තේරුම් ගන්න පුළුවන් මේ. මම සීන මහත්තයා ගෙදර ගිහින් ආවට පස්සේ සීන මහත්තයා ගැන පුංචි ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවය ආරක්ෂා කරගන්න සීන මහත්තයා දැනගන්න ඕන. මම යනවා. ගිම්හානයි අක්කයි ආදරය කළා. ඒත් මොකක් හරි හේතුවක් හින්දා ගිම්හාන ලෝචනාව දාලා ගියා. මාලිංග වෙනුරට ආදරය කෙරුවා. හේතුව මොකක් වුණත් මාලිංග වෙනස් වුණා. අපි හිතුවේ මාලිංග ලෝචනාට ආදරය කරાવી කියලා. එහෙම නෑ දුව. මේ ලෝකේ සැබෑ ආදරය කියලා එකක් නෑ පොඩි දුව. ඒක මහ මුලාවක්. සැබෑ ආදරයක් නෑ කියන්නේ ඩැඩි තෝරගත්තේ කාරණා දෙකයි. ඒත් එතන ඉන්නේ 4 දෙනා. මේ ලෝකේ කී දහහක් නම් ජීවත් වෙනවද? එතකොට ඒ හැමෝම මේ වගේද? පොඩි දුව. මේ ලෝකේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ කියන එකයි මං කියන්නේ. ඩැඩි මම්මිට කොයිතරම්නම් ආදරය කරාද? ඩැඩි මම්මි අතර පොඩි හරි අවිශ්වාසයක් තිබුණාද? එතකොට එතනත් සැබෑ ආදරයක් තිබුණ නැද්ද? පොඩි දුව. සැබෑ ආදරවන්තයෝ මේ ලෝකේ නැහැ කියනවා නෙමෙයි. අපිට ඒගොල්ලන්ව වෙන් කළ අඳුනගන්න එක අමාරුයි. සැබෑ ආදරවන්තයෝ හම්බුණත් නැතත් දුරක හිටියත් මැරුණත් හැමදාම එක වගේම ආදරේ ඩැඩි. මේ උඹ දැන් මෙහෙම හිතපන්. අදයි ඉදල්ගස් ඉන්නට ආවේ. අද ඉඳලා අලුත් ජීවිතයක්. ඉවරයි. එතකොට හෙට උදේ සසඳීව දැක්කම ඉතින් දැක්කද? ලස්සන කෙල්ලෙක් දැක්කා. එච්චරයි. ආදරය කරන්න හිතුණොත් බෑ. කොටිම තහනම්. ඇයි ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න බැරිද? ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න ගිහිල්ලා තමයි මේ සේරම අලකලංචි. ආපහු එහෙම නොවෙන්නයි මේ කතා කරන්නේ. ඉතින් උඹට තේරෙන්නේ නැද්ද? මම දැන් එනකම් අප්පු හම්බුණා. අප්පු කියනවා මං කොච්චර කාලයක් මේ හිටියත් ප්‍රශ්නයක් නැහැලු. හැබැයි සසඳේ ඉතින් අමතක කරන්නලු. එහෙම ඉන්න පුළුවන්ද? මං එහෙම ඉන්නවා.
හැබැයි මගේ හිතින් සසඳි වයින් කරන්න කාටවත් බෑ. මං හිතන එක නවත්තන්නවත් කාටවත් බෑ. උඹේ නම් ඒ ට්‍රාන්ස්ෆර් යන්නේ. අපිත් එක්ක හිටියාම ඉවරයිනේ මචං. ට්‍රාන්ස්ෆර් එක ලැබුණා මම යනවා. දේපලට කිව්වද? ඒක තමයි තාම උනේ නැත්තේ. හරි. ලිව්වට නැතත් කවදා හරි දවසක ඕවා අයිති වෙන්නේ ලෝචනාටයි සසඳටයිනේ. නොලිව්වොත් මොකද වෙන්නේ? බූදල් නඩු කියන්න තමයි වෙන්නේ. අපි හැමෝටම අයිතියක් තියෙනවා අපිට ලැබෙන්න තියෙන්නේ මොනවද කියන එක දැනගන්න. මාත් කැමති තනියම ගොඩනගින්න. මිස්ටර් ලොයිඩ් ඔය දේපල ටික නොලියන්නේ වෙන්බර්ගේ ප්‍රශ්න නිසා. මං තව ටික දවසයි බලන්නේ. ඇයි? මොකද කරන්නේ? කරන දේ බලපන්කෝ. වෙනුලිට ආපහු මෙහෙ එන්න ඕන වෙන්නේ නැහැ. මම ලියාපු බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න ඕනේ. තේරුණාද? වෙනුලි අම්මේ. එහෙමනම් ඉතින් දැන් යන්න. මගේ පේෂන්ට් එක හොඳට බලා ගන්න ඕනේ ඈ. හොඳයි. යම් පුතේ. හොඳයි. එන්න. වෙනුලි. මැගී ඉක්මනට එන්න මැගී. ලොකු බේබි ලොකු බේබි මොකද මේ? මාළිග මහත්තයාට එන්න කියන්න මැගී. මට ටිකක් අමාරුයි වගේ. ඇයි මේ? යන්න මැගී. ඉක්මනට මාළිග මහත්තයාට එන්න කියන්න. හොඳයි මං කෝල් කරලා එන්න කියන්න. ගොඩක් අමාරුද? මේ පිටත් එනවා.
ලොකු දූ වාට මොකද? ඊයේ ඉඳලා වමන යනවා ඩැඩි. ඇඟට පොඩ්ඩක්වත් පණ නැහැ. කිසිම දෙයක් කෑවෙත් නෑ. බෙහෙත් ටික වෙලාවට දුන්නද? ඔව් ලොකු මහත්තයා මං ඒව වෙලාවට බලලා දෙනවා. මාලිංග මහත්තයාට කිව්වද? ඔව් දැම්මම එනවා කිව්වා. අනේ මාලිංග මගේ ඇඟට අමුත්තක් දැනෙනවා. මට ටිකක් අමාරුයි වගේ. මම ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යන්න. මාලිංග බණ්ඩාරවැල ඩොක්ටර් ඥානසිංහ ළඟට එක්කන් යන්න. හරි. මගේ එහෙනම් මොනවා ලැසියල ගන්න? හරි මාලිංග මහත්තයා. ලැසියල. අපි යන්න පුතේ. ශිහින කියන දේ මට විශ්වාස කරන්න අමාරුයි. දැන් එස්සෙන් හිතන්නේ මම මේ බොරු කියනවා කියලාද? නෑ. මම කියන්නේ නෑ ශිහින බොරු කියනවයි කියලා. ඒත් ඔච්චර ආදරේ කරපු කෙනෙක් දැකලත් කතා නොකර යයිද? මෝද රැළ වෙරළට නෑවිත්තියයිද? ඈ? මට එහෙම කරන්න පුළුවන් උනේ සසඳි මාව දැකලා කතා නොකර අපව හැරිච්ච නිසා. යා ගොඩක් තදින් හිත හදාගෙන ඒත් යාගේ ඇස් වලින් මට මොනවද කිව්වා? යා මොනවා කිව්වත් ශීන උත්තර දෙන්න යන්න එපා. ඔය විදියටම ඉන්න. ආයිනම් ආදරය කරන්න යන්න එපා. ඔන්න මේ තේ ටික බීපන්. අම්මේ පහුගිය කාලේ ඇත්තටම මට මොකද වුනේ? මොකුත්නේ නෑ. එක එක හැටි හිතන්න එපා. නෑ අම්මේ මං අසනීප වුණා නේද? මේ පොඩි අසනීපයක් නේ පුතේ. මං කිව්වේ ඔවා හිතන්න එපා. මං හින්දා අම්මා ගොඩක් දුක් වුණා. මං කවදාවත් මගේ අම්මට දුකක් දෙන්නේ නෑ අම්මේ. වෙනුවි. අපි හවසට පන්සල් යමු. බෝධි පූජාවක් තියෙනවා. අන්න හරි අම්මේ. අපි පන්සල් යමු. මං ආයේ කවදාවත් කිසිම කෙනෙක් ගැන හිතන්නේ නෑ අම්මේ. පුතේ මොවෙන්නේ මං හැමදාමත් ඉන්නවා පුතේ. අම්මේ අඬන්න එපා අම්මේ. hina වෙලා ඉන්න. මම කැමති නෑ කවදාවත් මගේ අම්මගේ ඇස්වලින් කඳුළු දකින්න. අපි හැමදාම සතුටින් ඉමු අම්මේ. hina වෙලා ඉන්න.
ලෝචනාව ගොඩක් පරිස්සම් කරගන්න වෙයි අම්මේ. ඔව් ඔව්. ලෝචනාව හොඳට පරිස්සම් කරන්න ඕනේ. එයාට ඉස්සෙල්ලා කරපු ඔපරේෂන් එක ගැනත් කිව්වද පුතේ? ඔයාගේ දරුවෙක් දකින්න මන් තරම් සතුටු වෙන තවත් කෙනෙක් ඉන්නවද? නෑ මේ මට මෙහෙ මුකුත් වෙන ප්‍රශ්නයක් නෑ. හින්ද කිසි දෙයකට බය වෙන්න එපා. මුතු වැස්සේ මට ආරංචි වුණා සේන මහත්තයා ආපහු ආවා කියලා. ඔව් මම ට්‍රාන්ස්ලේට් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. මේ එතන ඉඳලා ගස්සින් නවතිනවා. සේන මහත්තයා හැමදාම වුණත් මෙහෙ හිටියට කමක් නැහැ. හැබැයි අපේ පොඩි බේබි කෙනෙක් හිටන්නේ නැතුව මම හැමදාම හිතින් අමතක කරලා තියෙනවා. සේන මහත්තයා කිව්ව කාරණාවක් දැන් අපිට ඔප්පු වුණා. ඒ මොකද්ද? මාලිංග මහත්තයා ගැන. මාලිංග මහත්තයා කසාද බඳින්න හිටිය කෑනු ළමයාගේ මාමා කෙනෙක් මේ හොයාගෙන ආවා. ඒ ළමයා දැන් අසනීපෙන්ලු. දැන් ඉන්නේ මානසික රෝහලක. මිනිස්සු ආදරය කරන්නේ ආදරයට නෙමෙයි මහත්තයෝ, දේපොළවලට. හැම මනුස්සයම එක බිම්මෙන් මයින්ඩ් එපා. මම සසන්දිට ආදරය කරයි කියලා මමයි දන්නේ. ඒක කවදද දවසක අපුඩ තේරුම් ගන්න පුළුවන් මේ. මම සීන මහත්තයා ගෙදර ගිහින් ආවට පස්සේ සීන මහත්තයා ගැන පුංචි ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවය ආරක්ෂා කරගන්න සීන මහත්තයා දැනගන්න ඕන. මම යනවා. ගිම්හානයි අක්කයි ආදරය කළා. ඒත් මොකක් හරි හේතුවක් හින්දා ගිම්හාන ලෝචනාව දාලා ගියා. මාලිංග වෙනුරට ආදරය කෙරුවා. හේතුව මොකක් වුණත් මාලිංග වෙනස් වුණා. අපි හිතුවේ මාලිංග ලෝචනාට ආදරය කරાવી කියලා. එහෙම නෑ දුව. මේ ලෝකේ සැබෑ ආදරය කියලා එකක් නෑ පොඩි දුව. ඒක මහ මුලාවක්. සැබෑ ආදරයක් නෑ කියන්නේ ඩැඩි තෝරගත්තේ කාරණා දෙකයි. ඒත් එතන ඉන්නේ 4 දෙනා. මේ ලෝකේ කී දහහක් නම් ජීවත් වෙනවද? එතකොට ඒ හැමෝම මේ වගේද? පොඩි දුව. මේ ලෝකේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ කියන එකයි මං කියන්නේ. ඩැඩි මම්මිට කොයිතරම්නම් ආදරය කරාද? ඩැඩි මම්මි අතර පොඩි හරි අවිශ්වාසයක් තිබුණාද? එතකොට එතනත් සැබෑ ආදරයක් තිබුණ නැද්ද? පොඩි දුව. සැබෑ ආදරවන්තයෝ මේ ලෝකේ නැහැ කියනව නෙමෙයි. අපිට ඒගොල්ලන්ව වෙන් කළ අඳුනගන්න එක අමාරුයි. සැබෑ ආදරවන්තයෝ හම්බුණත් නැතත් දුරක හිටියත් මැරුණත් හැමදාම එක වගේම ආදරේ ඩැඩි. මුතු වැස්සේ
උඹ දැන් මෙහෙම හිතපන්. අදයි ඉදල් ගස් ඉන්නට ආවේ. අද ඉඳලා අලුත් ජීවිතයක්. ඉවරයි. එතකොට හෙට උදේ සංසදීව දැක්කම ඉතින් දැක්කද? ලස්සන කෙල්ලෙක් දැක්කා. එච්චරයි. ආදරය කරන්න හිතුණොත් බෑ. කොටින්ම තහනම්. ඇයි ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න බැරිද? ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න ගිහිල්ලා තමයි මේ සේරම අලකලංචි. ආපහු එහෙම නොවෙන්නයි මේ කතා කරන්නේ. ඉතින් උඹට තේරෙන්නේ නැද්ද? මම දැන් එනකම් අප්පු හම්බුණා. අප්පු කියනවා මං කොච්චර කාලයක් මේ හිටියත් ප්‍රශ්නයක් නැහැලු. හැබැයි සසඳේ ඉතින් අමතක කරන්නලු. එහෙම ඉන්න පුළුවන්ද? මං එහෙම ඉන්නවා. හැබැයි මගේ හිතින් සසඳේ වයින් කරන්න කාටවත් බෑ. මං හිතනක නවත්තන්නවත් කාටවත් බෑ. උඹේ නම් ඒ ට්‍රාන්ස්ෆර් යන්නේ. අපිත් එක්ක හිටියාම ඉවරයිනේ මචං. ට්‍රාන්ස්ෆර් එක ලැබුණා මම යනවා. දේපලට කිව්වද? ඒක තමයි තාම උනේ නැත්තේ. හරි. ලිව්වත් නැතත් කවදා හරි දවසක ඕවා අයිති වෙන්නේ ලෝචනාටයි සසඳටයිනේ. නොලිව්වොත් මොකද වෙන්නේ? බූදල් නඩු කියන්න තමයි වෙන්නේ. අපි හැමෝටම අයිතියක් තියෙනවා. අපිට ලැබෙන්න තියෙන්නේ මොනවද කියන එක දැනගන්න. මාත් කැමති තනියම ගොඩනගින්න. මිස්ටර් ලොයිඩ් ඔය දේපල ටික නොලියන්නේ වෙන්බර්ගේ ප්‍රශ්න නිසා. මම තව ටික දවසයි බලන්නේ. ඇයි? මොකද කරන්නේ? කරන දේ බලපන්කෝ. වෙනුලිට ආපහු මෙහෙ එන්න ඕන වෙන්නේ නැහැ. මං ලියාපු බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න ඕනේ. තේරුණාද? වෙනුලි යන්නේ. එහෙමනම් ඉතින් දැන් යන්න. මගේ පේෂන්ට් එක හොඳට බලා ගන්න ඕනේ ඈ. හොඳයි. යම් පුතේ. හොඳයි. වෙනුලි. මැගී ඉක්මනට එන්න මැගී.
ලොකු බේබි ලොකු බේබි මොකද මේ මාලිග මහත්තයාට එන්න කියන්න මැගී මට ටිකක් අමාරුයි වගේ. ඇයි මේ යන්න මැගී ගිහින් මාලිග මහත්තයාට එන්න කියන්න. හොඳයි මං කෝල් කරලා එන්න කියන්න. ගොඩක් අමාරුද? මේ පිටත් එනවා. ලොකුදු වාට මොකද? ඊයේ ඉඳලා වමන යනවා ඩැඩි. ඇඟට පොඩ්ඩක්වත් පණ නැහැ. කිසිම දෙයක් කෑවෙත් නැහැ. බෙහෙත් ටික වෙලාවට දුන්නද? ඔව් ලොකු මහත්තයා මං ඒව වෙලාවට බලලා දෙනවා. මාලිග මහත්තයාට කිව්වද? ඔව් දැම්මම එනවා කිව්වා. අනේ මාලිග මගේ ඇඟට අමුත්තක් දැනෙනවා. මට ටිකක් අමාරුයි වගේ. මම ડોක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන යන්න. මාලිග බණ්ඩාරවැල ડોක්ටර් ඥානසිංහ ළඟට එක්කන් යන්න. හරි. මගේ එහෙනම් මොනවා ලැසියල ගන්න? හරි මාලිග මහත්තයා. ලැසියල. අපි යන්නකො දෙවි. ශිහින කියන දේ මට විශ්වාස කරන්න අමාරුයි. දැන් එස්සෙම හිතන්නේ මම මේ බොරු කියනවා කියලාද? නෑ. මම කියන්නේ නෑ ශිහින බොරු කියනවයි කියලා. ඒත් ඔච්චර ආදරේ කරපු කෙනෙක් දැකලත් කතා නොකර යයිද? මෝද රැළ වෙරළට නෑවිත්තියයිද? ඈ? මට එහෙම කරන්න පුළුවන් උනේ සසඳි මාව දැකලා කතා නොකර අපව හැරිච්ච නිසා. යා ගොඩක් තදින් හිත හදාගෙන ඒත් එයාගේ ඇස් වලින් මට මොනවද කිව්වා? යා මොනවා කිව්වත් ශීන උත්තර දෙන්න යන්න එපා. ඔය විදියටම ඉන්න. ආයිනම් ආදරය කරන්න යන්න එපා.